පටන් ගන්නවා. right. හරි. දැන් මෙතනට වෙනකන් ගැටලු තියෙනවද කාට හරි? තේරුම් නැති තැනක් තියෙනවද? තියෙනවා නම් කියන්න මම ආයෙසරයක් තේරුම් කරලා දෙන්න. අපි ඊට පස්සේ තව එක ප්‍රශ්නකුත් කරා. නේද? ඒ ප්‍රශ්නේ තමයි අපි මෙතන දාලා තියෙන්නේ. පරිශීලකගෙන් වරකට එක බැගින් අගයන් ලබාගෙන එය දෙකෙන් ගුණ කර පිළිතුර ප්‍රදානය කරන ආකාරයේ ගැලීම් සටහනක් නිර්මාණය කරා. right. ඒකේ මම කොන්දේසිය දුන්නා පරිශීලක බිඳුව හෝ ඍණාගයක් ආදානය කළ විට මෙම වැඩසටහන නිමා විය යුතුයි කියලා. ඒත් අපි ඒක ඇඳ මේ විදිහට නේද? ස්ටාර්ට් කරා අගයක් ලබා ගත්තා. ඊට පස්සේ අගය බිඳුවට වඩා විශාලද කියලා බැලුවා. ඔව් නම් දෙකෙන් ගුණ කරලා අගය පෙන්නුවා පිළිතුර ප්‍රදානය කරා. නැවත වතාවක් අගයක් ලබා ගන්න තැනට තමයි අපි ඊතලය යොමු කරන්නේ. හරි. අපි එහෙනම් අද iteration වලදී සමහර steps ලියන්න විශේෂ ආකාර තියෙනවා. අන්නේ විශේෂ ආකාරයක් මොකක්ද කියන එක පොඩ්ඩක් හඳුනගමු. right. විශේෂ ආකාර. ඒ විශේෂ ආකාර මෙන්න මේ විදිහට අපිට කතා කරන්න පුළුවන් පුතේ. විශේෂ ආකාරයක් කියලා කියන්නේ ඇත්තටම මේක මේ ප්‍රෝග්‍රෑමින් වලදී අපි පාවිච්චි කරන නැත්තම් අපි සාමාන්‍යයෙන් සිංහල කතා කරනකොට නේද? අපේ තියෙනවා නේද එක එක පළාත් වලට අදාළව ඒගොල්ලන්ගේ උරුවක් කියලා අපි කියනවා නේද? ඒ භාෂාවට අදාළව නේද? දකුණේ භාෂාව එක විදිහක්, නුවර භාෂාව එක විදිහක්, කොළඹ භාෂාව එක විදිහක් කියලා අපි කියනවා. ඒ වගේම තමයි සිංහල භාෂාවට අදාළ විදිහට තමයි කතා කරගෙන යන්නේ. දෙමළ භාෂාව සිංහල භාෂාවට වඩා වෙනස්, ඒකට අදාළ විදිහකට කතා කරගෙන යන්නේ. ඒ වගේ අරගත්තම පරිගණක භාෂාවලටත් ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච දේවල් ප්‍රකාශ කිරීමේ ක්‍රම තියෙනවා. අන්න ඒ ක්‍රමයක් ගැන තමයි මම අද මේ කියලා දෙන්න හදන්නේ. මොකද මේ ක්‍රමය අපිට ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න වෙනවා. right. හරි. ඒතර මෙන්න මේ ක්‍රම අපි අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ යම්කිසි දෙයක අගය එකකින් වැඩි කරන්න ඕන වුණොත් නේද? යම්කිසි දෙයක අගය එකකින් වැඩි කරන්න ඕන වුණොත් අපි උදාහරණයක් විදිහට අරගමුකෝ අපි x කියලා අගයක් අරගෙන තියෙනවා කියලා. right. මම උපකල්පනය කරනවා x කියලා අගයක් තියෙනවා. එයාගේ අගය 1යි කියලා මම උපකල්පනය කරනවා. දැන් මට අවශ්‍යයි කියන්න x ගේ අගය එකකින් වැඩි කරන්න. දැන් මට පුළුවන් ඒක වචනෙන් කියන්න. නේද? අපි ෆ්ලෝ chart වලදී මම කිව්වා අපිට කරන්න අවශ්‍ය දේ අපිට සාමාන්‍ය විදිහට විස්තර කරලා ලියන්න පුළුවන්. x ගේ අගය එකකින් වැඩි කරන්න. දෙකකින් වැඩි කරන්න අවශ්‍ය නම් x ගේ අගය දෙකකින් වැඩි කරන්න. එතකොට අපි මේ x ගේ අගය ගැන කතා කරගෙන යනකොට මම කියවනේ වේරියබල් එකක් හැදුවම අපේ මෙමරි එකේ මොකද වෙන්නේ? අපේ RAM එකේ අපේ කම්පියුටර් RAM එකේ තමයි මේ තියෙන RAM එක නම් මේ RAM එකේ එයා තැනක් හදා ගන්නවා. ඒක x කියලා ලේබල් කරගෙන මෙතනට 1 කියලා රෙකෝඩ් කරනවා. ඒතර x ගේ අගය එකකින් වැඩි වුණාම මේ 1 කියන අගය වෙනුවට එයා එතන 2 කියලා රෙකෝඩ් කරගන්න ඕනේ. එතකොට මේ x ගේ අගය එකකින් වැඩි කරන්න කියන අදහස නැත්තම් x ගේ අගය යම්කිසි සංඛ්‍යාවකින් වැඩි කරන්න ඉම්ප්‍රූව් කරන්න කියන අදහස අපිට ලියන්න පුළුවන් මේ විදිහට. x සමානයි x එකතු කිරීම 1. එතකොට මේකේ අර්ථය වෙන්නේ ඔන්න ඕක තමයි අඳුන ගන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑමින් ලියනකොට අපි කතා කරගෙන යන එක දෙයක්. right. මෙතනින් අර්ථවත් වෙන්නේ අන්න ඒ වැඩේ කරන්න එපා. හොඳ ළමයෙක් නේ සර්. ඔව් මම සොයාගේ නම් පේන්නේ ප්‍රශ්න අර්ථ ටිකක් ගහලා. ඔව් ඒක තමයි. එයාගේ නම මට පේනවා. මං හිතනවා මකන්න ගිහිල්ලා වෙච්ච අවුලක් වෙන්න ඇති කියලා. ඉන්න පුතේ ඔයා ඔතනින් කලබල වෙන්න එපා. මම මෙතනින් මකා ගන්න.
හරි right මකන්න ගිහිල්ලා නම් සර් මොකක්ද හිතන් දින්නේ නැහනේ. ඉන්නකෝ සර් ඕක කලින් ක්ලාස් එකේ තුනා. කලින් සර්ටත් ඔය වැඩේ කරා. හරි ඉන්නකෝ ඒ කෙනාව අපිට ට්‍රැක් ඩවුන් කරගන්න පුළුවන්. අපි යට ආදරෙන් කරුණාවෙන් සලකමු. හරි දැන් ඉන්න අනිත් කට්ටිය කලබල වෙන්න එපා. මම මේක හිමීට හොයාගන්නම් කවුද කියන එක. මොකද සෙෂන් එක රෙකෝඩ් වෙන නිසා සෙෂන් එක ඇතුලේ කරන ඇක්ටිවිටීස් සෙෂන් එකෙන් බලන්න පුළුවන්. Excuse me sir. ඔව් පුතේ. සංසර් ගිය සතිය ආවේ නැහැ සර්. මට නෝට් එක ගන්න පුළුවන්ද? පුතේ නෝට් එක රෙකෝඩින්ග්ස් බලලා කරන්න වෙන්නේ. කියන්නේ ස්ටාර් ලැබ්ස් එකේ තියෙනවනේ සර්. ස්ටාර් ලැබ්ස් එකේ තියෙනවා. පුතේ තප්පරයක්. කියන්නේ මේ හැම රෙකෝඩින් එකක්ම තියෙනවනේ. හැම රෙකෝඩින් එකක්ම තියෙනවා. ඔව්. ඕකේ සර්. හරි පුතේ හරි. ඉෂාන් දේශික මාව ඇහෙනවද? මං හිතන්නේ මේ හායි කියන එක වැරදිලා ලියවිච්ච එකක් කියලා. මේක තවදුරටත් සිද්ධ වුණොත් ඉෂාන් දේශිකව මම රූම් එකෙන් අස් කරනවා නැවත රූම් එකට එන්න බැරි වෙන විදිහට. right මොකද මට තියෙන්නේ රෙකෝඩ් වෙන version එකක්. කොයි වෙලාවෙද රෙකෝඩ් වෙන්නේ කවුද ඇන්දේ කොහොමද ඇන්දේ කියන එක ඔක්කොම ඩීටේල්ස් ටික මට මෙතනින් රෙන්ඩර් කරලා දෙන්න පුළුවන් නැනපෙතට. ඕක මකන්නද? එතකොට මේ IT පන්ති ඇතුළු අනිත් සියලුම පන්ති එතනින් නතර වෙන්න පුළුවන්. අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. මොනොත් මං කරන්නේ පළවෙනි දේ රූම් එකෙන් අස් කරන එක. හරි. right අපි වැඩේ පටන් ගමු. හරි. එතන අපි කතා කර හිටියේ මේ x ගේ එකකින් වැඩි කරන්න කියන අගය නැත්නම් x ගේ එකකින් වැඩි කරන්න කියන ඉන්ස්ට්‍රක්ෂන් එක අපිට දෙන්න පුළුවන් x සමානයි x එකතු කිරීම 1 කියන ඉක්වේෂන් එකකින්. මේකෙන් අපි කියන්න හදන්නේ නැත්නම් අපි එක්ස්ප්‍රෙස් කරන්න හදන්නේ මේ මෙතන මේ අපි x කියලා කියන්නේ x ගේ මේ වෙනකොට පවතින අගය. right දැනට පවතින අගයකට අපි කියනවා current value එක කියලා. right එතකොට මේ ඉක්වේෂන් එකකින් කියන්නේ x ගේ දැනට පවතින අගයට එකක් එකතු කරලා ඒ සම්පූර්ණ අගය ඒ එකක් එකතු කරාම එන අගය නැවත x ට assign කරන්න කියලා. කියන්නේ නැවත x ට ලබා දෙන්න කියන එක. right එතකොට මෙතන මේ සිද්ධ වෙන්නේ x ගේ අගය පටන් ගන්නකොට 1යි නම් ඊළඟ අවස්ථාවේ x ගේ අගය 2 බවට පත් වෙනවා. ඉෂාන් දර්ශික මම පුතේ ඔයාව අස් කරනවා මෙතනින් right ඔයා ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරලා ඉතිරි දේවල් ටික සෙටල් කරගන්න. මට අවශ්‍ය නම් Zoom එකට report කරන්න පුළුවන් ඔයාට නැවත Zoom එකට නොඑන්න. මම දැනට ඒ වැඩේ කරන්නේ නැහැ. මං හිතනවා ඔය වැඩේ ඔයා වෙනස් කර ගනී කියලා. right right අපි හිතමු එයා ඒ වැඩේ වැරද්ද හදාගෙන නැවත අපිත් එක්ක එකතු වෙයි කියලා. හරි right එතකොට මේ තියෙන්නේ x කි දැනට පවතින අගය current value of x කියන එක.
ඊළඟට මෙතන තියෙන්නේ මේ x එකක් එකතු කරමින් පස්සේ නැවත යාව x assign කරන්න කියන අදහස් තමයි අපි මෙතනින් දෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ x එකක් එකතු කරන්න කියලා අපි කියනවා. දැන්ට පවතින එක්කෙනාට නැවත යාව x දාන්න කියලා කියනවා. එතකොට හිතන්න මේක ඕගොල්ලෝ පුනර්කරණය වෙන වැඩක පාවිච්චි කරා කියලා. නැවත නැවත සිද්ධ වෙන වැඩක පාවිච්චි කරා කියලා. එතකොට x එකෙන් පටන් ගත්තොත් එක සැරයක් මෙයා පහු කරාම x2 බවට පත් වෙනවා. තව සැරයක් පහු කරාම x3 බවට පත් වෙනවා. තව සැරයක් පහු කරාම x4 බවට පත් වෙනවා. නේද? එතකොට අපිට පුළුවන් මොකක් හරි විචල්‍යයක අගය එකින් එක වැඩි කරගන්න. right? හරි. පොතේ මට තත්පරයක් දෙන්න. right. එතකොට ඔයගලන්ට පේනවා මේ වගේ එකක් පාවිච්චි කරාම අපිට පුළුවන් පුනර්කරණයකට මේක පාවිච්චි කරලා එකින් එකට වැඩි වෙන විදිහක් අපේ variable එකකට ලබා දෙන්න. දැන් මට chat එකේ එවන්න අපිට මේක දෙකෙන් දෙකට වැඩි කරන්න අවශ්‍ය නම් කොහොමද ලියවෙන්න ඕනේ? chat එකේ එවන්න. x ගේ අගය දෙකෙන් දෙකට වැඩි කරන්න අවශ්‍ය නම් අපි කොහොමද මේ සමීකරණය ලියන්නේ? චනිතු සම්පූර්ණ සමීකරණය ලියන්න බලන්න. වැඩි කරනවා කියලා කියන්නේ මේ ಗುಣ කිරීම නෙවෙයි. මට දෙකෙන් දෙකට කියන්නේ 2 4 6 8 විදිහට යන්න ඕන. එතකොට කවුද මේ හේෂානි නේද නෑ. ඔව් හේසර කියපු එක x+2 වෙන්න ඕනේ පුතේ. x ස්ටාර් එක ගත්තොත් වෙන්නේ ಗುಣ කිරීමක්. අපි ස්ටාර් එක පාවිච්චි කරන්නේ ඇල්ගොරිතම් වලදී ಗುಣ කිරීමක්. චනිතු
අපි මේ 2s කියලා පාවිච්චි කරන්නේ නැහැ පුතේ. අපේ ඔව් very good. අනික කටිය අල්ලගෙන තියෙනවා චනිතු පොඩ්ඩක් වැරද්ද තේරුම් ගන්න පුතේ. අපි පාවිච්චි කරන්නේ s සමානයි s එකතු කිරීම 2 කියන එක. right? තේරුණාද? right. හරි. අපිට මේක 5න් 5ට වැඩි කරන්න ඕන නම් කොහොමද දෙන්නේ? අන්න හරි. very good. very good. අපිට යම් කිසි අගයක් 3න් 3ට අඩු කරගෙන යන්න ඕනේ. කොහොමද ඒක වෙන්නේ? 3න් 3ට අඩු කරගෙන යන්න. අන්න හරි. ඔව්. යශාන් සම්පූර්ණ සමීකරණය එන්න ඕනේ. s සමානයි s අඩු කිරීම 3. very good. හිතන්න අපිට යම් කිසි දෙයක් මෙන්න මෙහෙම කරගන්න ඕනේ කියලා. අපිට තියෙනවා variable එකක්. ඒ variable එක අපිට පහේ ගුණාකාර පෙන්වන්න ඕනේ. කොහොමද පහේ ගුණාකාර පෙන්වන්නේ? ඕකම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ටිකකට කලින් යාළුවෙක් වැරදිලා ඒ සමීකරණ ලිව්වා. අන්න හරි චනිතු very good. s සමානයි s ගුණ කිරීම 5. එතකොට මතක තියාගන්න ඕගලන්ට ඔය විදිහට ඕනම ගැටලුවක්, ඒ කියන්නේ ඕනම කැල්කියුලේෂන් එකක් represent කරන්න පුළුවන්. right? මම ලිව්වොත් x සමානයි x ගුණ කිරීම 5 කියලා. මේ කියන්නේ x ගේ දැනට පවතින අගය 5න් ගුණ කරලා ආයෙත් x ටම assign කරන්න. එතකොට x පටන් ගන්නේ 1න් නම් ඊළඟට එයා 5 බවට පත් වෙනවා. ඊළඟට එයා 25 බවට පත් වෙනවා නේද? 5 සරක් 5. 25 සරක් 5 125 බවට පත් වෙනවා. ඔය විදිහට යනවා. right? x ගේ අගය දැනට පවතින x ගේ අගය 5න් වැඩි කරන්න. right? හරි. ඔය වගේම දැන් මෙතන මම කතා කරේ මේ එක variable එකක් ගැනනේ. variable එකක් කියලා කියන්නේ මොකද්ද? විචල්‍යයක් කියන එක නේද? මේ කතා කරේ එක variable එකක් ගැන. x ඉන්නවා දැනට පවතින x ව වෙනස් කරලා x ව අලුත් කෙනෙක් කරනවා මෙතන. right? ඊළඟට මම කතා කරනවා variable දෙකක් පාවිච්චි කරලත් මේ වැඩේ කරන්න පුළුවන්. මේ වැඩේ කියලා කියන්නේ මීට වඩා වෙනස් දේවල් කරන්නත් පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ හිතන්නකෝ අපිට අරගන්න ඕනේ පරිශීලකයා දෙන අංක කීපයක එකතුව. එක සැරයකට එයා 1යි දෙන්නේ. ඒ අංක කීපයක එකතුව අරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අංක කීපයක එකතුවක්නේ අපි මේ අරගන්නේ. එතකොට එකතුව මම total කියලා හිතුවොත් right? total කියලා හිතුවොත් මට කියන්න පුළුවන් දැනට තියෙන total එකට පරිශීලකයා දෙන number එක එකතු කරන්න ඒක අලුත් total එක බවට පත් කරගන්න. ඒතර මේ කවුද? මෙයා දැනට පවතින total එක. right? එතකොට මෙයා කවුද? මේ තමයි නව total එක වෙන කෙනා. right?
එතකොට අපි පරිශීලකයන්ගෙන් නම්බර් එකක් ගත්තම හැම තිස්සෙම අපිට පුළුවන් නම්බර් හම්බෙන නම්බර් එක මේ කියන වේරියබල් එකකට එකතු කරගන්න. මේ මම කියපු එක තේරුණාද? ටෝටල් එකට නම්බර් එකක් එකතු කරලා ඒක අලුත් ටෝටල් එක බවට පරිවර්තනය කරගන්නවා කියන එක. ඔව් සර්. right. අනිත් අය කන්ෆර්ම් කරන්න. ඔව් සර් තේරුණා. right. ඔව් සර් දෙන්න. හරි හොඳයි. හරි දැන් ඔන්න ඔය දේවල් ටික මතක තියාගන්න අපිට අද ඔය දේවල් ටික උවමනා වෙනවා. මම දැන් ඉස්සරහට දෙන ප්‍රශ්න වලට මේ කියපු විදිහ නැත්නම් මේ ටෝටල් කියන්නේ යම් කිසි දෙයක් ආගේ එකකින් හෝ දෙකකින් හෝ කීපයකින් වැඩි කරගන්න එක ඊළඟට මේ විදිහට පරිශීලකයා දෙන අගයක් තවත් අගයක් එක්ක එකතු කරලා ඉවර වෙලා ආයව චේන්ජ් කරගන්න විදිහ ඔන්න ඔක උවමනා වෙනවා අද අපි අඳින්න යන ෆ්ලෝ charts වලට. right. හරි. එහෙමනම් අපි මම පොඩි උදාහරණයක් කරලා පෙන්නනවා මුලින්. right. ඔන්න මගේ උදාහරණය. බිංදුවේ සිට 10 දක්වා අංක පිළිවෙලින් එකින් එක මුද්‍රණය කිරීමට හැකිවන ආකාරයෙන් ගැලීම් සටහනක් නිර්මාණය කරන්න මේ සඳහා පුනර්කරන ව්‍යුහයක් භාවිතා කරන්න. right. Draw flowchart to display numbers from 1 to 10 using an iterative structure. හරි. දැන් ඇයි මම මේ using an iterative structure කියන එක අමුතුවෙන්ම ලිව්වේ? මේක අපිට iterative structure එකක් නැතුවත් print කරන්න පුළුවන් නේද? එක මුද්‍රණය කරන්න, දෙක මුද්‍රණය කරන්න, තුන මුද්‍රණය කරන්න, හතර මුද්‍රණය කරන්න කියලා පේලි 10ක් ලිව්වනම් අදාළ දේ සිද්ධ වෙනවා. දැන් මම කියන්නේ එහෙම නැතුව මේක මුද්‍රණය කරන්න. හරි. එතකොට මට උවමනා වෙනවා මේ මුද්‍රණය කිරීම කරගන්න පුනර්කරන ව්‍යුහයක් භාවිතා කරන්න. හරි මේක අපි දැන් හිතට එන විදිහට අපි අඳින්න බලමු. ඔන්න මම ඔයගලන්ට වැරදෙන දැනුත් එක්කයි දැන් අඳින්නේ. හරිද? හරි මට කට්ටිය උදව් කරන්න මුලින්ම ස්ටාර්ට් කරන්න ඕනේ. ආරම්භ කරමු. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි පරිශීලකයාගෙන් මොනා හරි ගන්නවද? ඔව් උත්තර දෙන්න බලන්න. අපි පරිශීලකයාගෙන් මොනා හරි ගන්නවද මේ ප්‍රෝග්‍රෑම් එකේ? එකේ සිට 10 දක්වා අංකයක් එහෙම එකක් ගන්නවද? නෑනේ සර් එකෙන්මනේ පටන් ගන්න ඉතින්. ඔව් ඒ කියන්නේ පරිශීලකයාගෙන් මොකුත් මම ඉල්ලන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක රන් කරාම එකේ සර් මේ අර x සමාන x දාන එක ඒ වගේ එකනේ. අන්න ඔව් එහෙම එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි ඒක ප්ලෑන් කරගන්නේ කොහොමද කියන එක තමයි දෙන්නේ. අපි දැන් දන්නවා එකින් එකට වැඩි කරන්න නම් x සමාන x දාන එක පාවිච්චි කරන්න ඕනේ කියලා. නේද?
එතකොට එහෙනම් අපි කොහොමද කියන්නේ මුලින්ම බිඳුව print කරන්න කියලා? x සමානයි x සමානයි x ධන බිඳුව x සමානයි x ධන බිඳුව. එතකොට ඒකෙන් print කරන්න කියලා කියන්නේ x සමානයි බිඳුව x සමානයි බිඳුව කියන එකනොත් බිඳුව print කරන්න කියන්නේ x සමානයි මේ බිඳුව කියන එක මේ ඩිස්ප්ලේ කරන්න කියන එක. x සමානයි බිඳුව කියන එක ඩිස්ප්ලේ කරන්න කිව්වොත් මොනිටර් එකේ පෙන්වන්නේ x සමානයි බිඳුව කියලා. මට ඕනේ බිඳුව විතරක් print කරගන්න. x බිඳුව x සමානයි බිඳුව මුද්‍රණය කරන්න ආයෙත් සැරයක් x සමානයි බිඳුව මුද්‍රණය වෙනවනේ. ඒ කියන්නේ x සමානයි බිඳුව කියන එක මුද්‍රණය වෙනවා. ඒ කියන්නේ print වෙනවා මොනිටර් එකේ. ඒතකොට x සමානයි බිඳුව කියලානේ print වෙන්නේ. නිකන් normal බිඳුවට මේ ඩිස්ප්ලේ කරන්න කියනවා. normal බිඳුව display කරන්න කියනවා. හරි. අපි මේ පාරේ ගිහිල්ලා බලමු normal බිඳුව display කරන්න කිව්වොත් කියන දේ හරි. බිඳුව පේනවනේ. බිඳුව මුද්‍රණය කරන්න හරි. බිඳුව මුද්‍රණය කරන්න. ඔන්න එහෙනම් ඒක output එක. දැන් අනිත් අයට හිතනවා නම් chat එකේ උත්තර එවන්න. නැත්තම් mic එක on කරලා කියන්න. බිඳුව මුද්‍රණය කරන්න. print 0. හරි. ඊළඟට බිඳුව ධන එක මුද්‍රණ ඊළඟට සර් x වෙනුවට බිඳුව දැන් කෝ x කෙනෙක් කලින් සමීකරණ විදියටම කරගෙන යනවා. බිඳුව ධන එක කෝ x කෙනෙක් දැන් නෑ අර කලින් සමීකරණ x එකක් තිබ්බේ. එයා සර් කියන්නේ ඒක කලින් සමායකරණේ උදාහරණයක් විදියට ඔව් දැන් අපිට මේ ප්‍රශ්නෙට අදාළ වෙපයි යන්න අපි දැන් ඉන්නේ ෆ්ලෝ chart එක අතර නේද බිඳුව ධන එක බිඳුව ධන 1 ඒ කියන්නේ දැන් ඒක මොකද්ද පුතේ ක්‍රියාවලියක්ද නැත්නම් එහෙමත් නැත්නම් ආදානයක් ක්‍රියාවලියක් එහෙනම් ඔන්න බිඳුව ධන 1 හරි ඊළඟට ඊට පස්සේ එක මුද්‍රණය කරන්න ඉතින් එතකොට බිඳුව ධන එකක් ඕනේ නැහැ අපිට කෙලිම කීයට හැකිනේ එක මුද්‍රණය කරන්න සර් ඔව් ඕකේ සර් ධන එක කියලා වෙනම එකක් දාලා නිකන් මේ බිඳුව නෙමෙයි ධන එක කියලා දාලා අර ධන එකෙන් පස්සේ එන මේව එකක් තියෙනවනේ බෑ මට හරියට ඕනේ දැන් පැහැදිලි නෑ උත්තරේ එහෙනම් බිඳුව දාන එක දාලා පිළිතුර ලබාගෙන එක මුද්‍රණය කරන්න හොඳයි ළඟට ආවා කියන්නේ එකයි බිඳුව දාන එක දාලා ඊට ප්‍රොසෙස් වෙන එක දාලා ඊට අවුට්පුට් එකට පිළිතුර ලබාගෙන ඒන පිළිතුර ඊට පස්සේ මුද්‍රණය කරන්න ළඟටම ආවා හොඳේ ළඟටම ආවා ඉසුක කියලා තියෙනවා x සමානයි බිඳුව ලෙස ගත් විට කියලා එතනින් ඉස්සරහට කොහොමද ඉසුක කරන්නේ ඉසුක බිඳුව දාන එක කියලා දාලා ඊට පස්සේ අපි අරගන්න පිළිතුර ලබා ගන්න එක ඊට පස්සේ එක ප්‍රතිදානය කරන්න එක මුද්‍රණය කරන්න මෙහෙම අවුලක් වෙනවනේ එක ප්‍රතිදානය කරන්න කිව්වම අර කලින් කරපු දේවල් මුකුත් කරන්න ඕනේ නෑනේ පුතේ අපිට කෙලින්ම එක ප්‍රතිදානය කරන්න කියන්න පුළුවන් මං කියන පොයින්ට් එක තේරෙනවද අපිට කලින් දේවල් කරන්න ඕනේ නෑනේ අපිට කෙලින්ම කියද හැකිනේ එක ප්‍රතිදානය කරන්න කියන්නේ හරි හොඳයි ඔය කතා බහ ගියප එක හොඳයි හරි ඔන්න දැන් මම මේ කියන එක ගැන හිතන්න දැන් මම කිව්වනේ ෆ්ලෝ chart එකක් දුන්නම ඕගොල්ලෝ හිතන්න ඕනේ කියලා ඕගොල්ලෝ තමයි ප්‍රෝග්‍රෑම් එක කියලා ඕගොල්ලෝ තමයි ප්‍රෝග්‍රෑම් එක එතකොට ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක නම් දැන් ඕගොල්ලන්ට මොලයක් නෑ ඕගොල්ලන්ට තියෙන්නේ RAM එකක් ඕගොල්ලෝ කම්පියුටර් එකනේ excuse me sir ඔව් පුතේ සර් මේ බිඳුවට පසු සංඛ්‍යා මුද්‍රණය කරන්න කියලා ගත්තොත් හරි ඉන්නකෝ දැන් මේ කතාව අහමු බලන්න කොහොමද කියලා බලමු සමහරට හරියන්න පුළුවන් ඕක හරිද දැන් ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකනේ ප්‍රෝග්‍රෑම් එකේ උවමනාව තමයි බිඳුවේ ඉඳලා 10 වෙනකන් තියෙන අංක එකින් එක මුද්‍රණය කරන්න හරි ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක කියන එක පොඩ්ඩකට අමතක කරලා ඕගොල්ලන්ට තැනක් දුන්නොත් A4 කොලයක් දුන්නොත් මේක තමයි මොනිටර් එක දැන් ඕගොල්ලෝ මේකේ 1 සිට 10 දක්වා බිඳුවේ සිට 10 දක්වා අංක මුද්‍රණය කරන්න ඕනේ. right? ඒක ඔන්න ඔයගලන්ගේ A4 sheet එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් මොකද කරන්නේ? මුලින්ම බිඳුව ලියනවා නේද? ඒ කියන්නේ ඔන්න
ප්‍රෝග්‍රෑම් එකෙන් බිඳුව print කරනවා. ඊළඟට 1 print කරනවා. ඊළඟට 2 print කරනවා. ඊළඟට 3 print කරනවා. ඊළඟට 4 print කරනවා. මේ ක්‍රියාවලියේදී ඔයගොල්ලෝ හිතින් මොකද්ද කරන්නේ? අන්න ඒක ගැන පොඩ්ඩක් හිතන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ පසු සංඛ්‍යාව ලබා ගන්නවා. හරි කොහොමද පසු සංඛ්‍යාව ලබා ගන්නේ? දැන් තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරලා. දැන් තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරලා. very good. ඒක ඕගොල්ලෝ කරේ ඕගලන්ගේ හිතින් නේද? ඔව්. ප්‍රෝග්‍රෑම් එකට හිතක් නැහැ. ඒතර ප්‍රෝග්‍රෑම් එකට අපි කියන්න ඕනේ දැන් තියෙන සංඛ්‍යාවට එකක් එකතු කරන්න. ඊට පස්සේ එකක් එකතු කරාම ආපු අගය පෙන්වන්න. දැන් එතකොට එකක් එකතු කරාම මෙනාගේ ඩිස්ප්ලේ කරන්නද? ඔව්. දැන් අපි කියන්නේ ඒකනේ. දැන් අපි මෙතන කරන්නේ ඒකනේ. ඔන්න බිඳුව තමයි අපි හිතේ තියෙන අගය. ඒ නිසා අපි බිඳුව ලිව්ව මුලින්ම. ඊට පස්සේ බිඳුවට එකක් එකතු කරාම අපි දන්නවා එකයි කියලා. ඒක අපි ටක් ගාලා මොලෙන් ප්‍රොසෙස් කරනවා. අපිට හිතෙන්නේවත් නැහැ. ඊට පස්සේ අපි 1 කියලා ලියනවා. එකට තව එකක් එකතු කරනවා 2 කියලා ලියනවා. දෙකට තව එකක් එකතු කරනවා 3 කියලා ලියනවා. අපි එකතු කරන්නේ නැහැ ඇත්තටම. අපිට හුරුයිනේ දැන් මේක. හැබැයි ප්‍රෝග්‍රෑම් එකට එහෙම හුරු නැහැ. ප්‍රෝග්‍රෑම් එකට මේක සංකීර්ණ ක්‍රියාවලියක්. එයාට එකින් එක කියන්න ඕනේ මොකක්ද කරන්න කියලා. දැන් මේ ඕගලන්ගේ හිතේ මුලින්ම තිබ්බාගේ බිඳුව නේද? ඔව් සර්. ප්‍රෝග්‍රෑම් එක කියනකොට ඕගලන්ගේ හිතේ මුලින්ම තිබ්බාගේ බිඳුවනේ. ඔව් සර්. එහෙනම් ප්‍රෝග්‍රෑම් එකකදී ඕගලන්ට මුලින්ම හිතෙන අගය යම්කිසි දෙයකට ඕගලන්ට මුලින්ම අගයක් හිතෙනවා නම් අන්න ඒකට අපි කියනවා අගයක් ඉනිෂියලයිස් කරගන්නවා කියලා. right? සිංහලෙන් අපි කියනවා ඒ කියන්නේ අගයකට මූලික අගයක් ලබා දෙනවා කියලා. එතකොට දැන් මම කියවනේ ඕගලන්ට මොලේ නෙවෙයි තියෙන්නේ RAM එක කියලා. දැන් අර මං උඩ ඇඳ නේද පින්තූරයක් RAM එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා. දැන් මේ RAM එකේ දේවල් නිකන් තියාගන්න පුළුවන්ද? බැහැ. බැහැ. මොකක්ද ඕනේ? දැන් මම මේ රතු පාට කොටුව RAM එක කියලා මං ඇඳලා තියෙන්නේ මේ මෙන්න ප්‍රොසෙස් එක. ප්‍රොසෙස් එකක්ද මේක RAM එක නම් මම මේ දෙක හරි හරි ඔව් ස්ටෝරේජ් එකක්. ස්ටෝරේජ් එක කොහොමද තියාගෙන ඉන්නේ කාගේ යටතේද? ප්‍රෝග්‍රෑම් එක යටතේද? නෑ මම දැන් මෙතන මේ ලියලා තියෙනව නේද මේ මෙන්න මෙහෙම දෙයක්. දෙක ලියලා තියෙනවා මෙතන දෙක යටතේද? ඔව් දෙක යටතේද x යටතේද තියාගෙන? x යටතේ. x යටතේ. හොඳට මතක තියාගන්න ප්‍රෝග්‍රෑම් කරනකොට දේවල් මතක තියාගන්න පුළුවන් වෙන්නේ variables ඇතුලේ. ඔන්න ප්‍රෝග්‍රෑම් වල golden rule එකක්. ස්වර්ණමය නීතියක්. ප්‍රෝග්‍රෑම් එකට යමක් මතක තබා ගත යුතුද ඒක මතක තියාගන්න ඕනේ variable එකක් ඇතුලේ. එයාට නිකන් දෙක කියලා මතක තියාගන්න බෑ. දැන් අපි අපේ මොලේ මතක තියාගන්නනේ දේවල්. කම්පියුටර් එකට ඒක කරන්න බෑ. කම්පියුටර් එකට මොකක් හරි භාජනයක් එයාගේ භාෂාවෙන් කියනවනම් මොකක් හරි කෝප්පයක් වගේ දෙයක් එයා ගාව තියෙන්න ඕනේ. ඒ කෝප්පෙට ලේබල් එකක් තියෙන්නත් ඕනේ. දැන් එතකොට මේ තමයි එයාගේ කෝප්පේ. ඒ කෝප්පේ දාලා ලේබල් එක තමයි x very good. එතකොට ඒ කෝප්පය ඇතුළට දාලා තියෙන අගේ මොකද්ද? දෙක. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න. ඔය කෝප්පය ඇතුලේ එක සැරයකට තියාගන්න පුළුවන් එක අගයක් විතරයි. 2 නම් 2, 3 නම් 3, 25 නම් 25. තේරුණාද? එතකොට අලුතෙන් අගයක් ධන එක කියන එක තියාගන්න පුළුවන්ද සර්? මොකද පුතේ? ධන එක කියන ඉලක්කම තියාගන්න පුළුවන්ද? පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ලකුණත් එක තියාගන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ධන එක තියෙන තැනට ඔයා ධන 3 දැම්මා කියලා. එතකොට අර ධන එක නැති වෙනවා. දැන් ධන 3 තමයි කෝපේ තියෙන්නේ. ඒ ගැන සර් කෝපේ තිබ්බ එක හලලා ආය අලුතෙන් එකක් දැම්මා වගේ. හරියට හරි. right? ඒ කියන්නේ හොඳට මතක තියාගන්න ඔයා කෝප්පෙට අලුතෙන් දෙයක් දැම්මොත් පරණ එක්කෙනා උතුරලා පිට යනවා. එයාව ඉතිරි වෙන්නේ නැහැ. right? ඒක අපිට අදාළ නැහැ දාන කෙනා කොච්චර ලොකුද පොඩිද කියන එක. එක සැරයකට එක්කෙනයි අලුතෙන් දාන කෙනා පරණ කෙනාව නැති කරනවා. right? දැන් එහෙනම් අපිට අර නම්බර්ස් ටික පෙන්වන්න අවශ්‍ය නම් අපි ප්‍රෝග්‍රෑම් එකක් නේ පාවිච්චි කරන්නේ.
එහෙනම් නම්බර්ස් ටික පෙන්න ගන්න අපිට වේරියබල් එකක් ඕනේ. මොකද අපිට බෑ බිඳුව print කරන්න, 1 print කරන්න, 2 print කරන්න, 3 print කරන්න කියන උත්තරේ මේ ප්‍රෝග්‍රෑම් එකට ලියන්න. මොකද මම මේකේ කියලා තියෙනවා පුනර්කරණයක් පාවිච්චි කරන්න කියලා. right? පුනර්කරණයක් පාවිච්චි කරනවා කියන්නේ අර අපි මේ කොලේ කරපු දේ මතක තියාගෙන ඉඳලා process කර කර ලියනවා කියන එක. අපි කරේ එහෙමනේ. බිඳුව තමයි අපේ හිතේ මුලින්ම ඉන්නේ. ඊට පස්සේ එකක් එකතු කරලා 1යි කියලා ලියනවා. තව එකක් එකතු කරලා 2යි කියලා ලියනවා. right? දැන් මේ අපි එකම ඔව් පුතේ. සර් ඒ කියන්නේ එතකොට බිඳුව වෙනස් වෙන්නේ ඉතුරු ධන එකයි ඊළඟට එන ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ. නෑ බිඳුව වෙනස් වෙනවා. ඔන්න බලන්නකො වෙන වැඩි. අපේ හිතේ මුලින්ම තිබ්බේ බිඳුව. ඒක නිසා මම කරනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රෝග්‍රෑමින් වල හිතේ මුලින්ම දෙයක් තියාගන්න එකට. නැත්තම් අපි මේකට කියනවා මූලික අගයක් හඳුන්වා දෙන වෙලාවෙදී ඉනිෂියලයිස් කරන වෙලාවෙදී අපි ආව ලියනවා process එකක් විදිහට. ලියන්නේ මෙන්න මෙහෙමයි. x ගේ මූලික අගය x ගේ පළවෙනි අගය බිඳුවයි. ඔන්න ඔහම ලියනවා. මේ කියන්නේ මේකෙන් කියන්නේ RAM එකේ x කියලා තැනක් හදාගන්න right හදාගෙන එයාට බිඳුව කියලා දාගෙන ඉන්න. හරිද? දැන් ඔයාට පුළුවන් නේද මෙයාව ඩිස්ප්ලේ කරන්න? ඔව්. අපිට මුලින්ම බිඳුවනේ ඩිස්ප්ලේ වෙන්න ඕනේ. එතකොට ඩිස්ප්ලේ කරන්න කියනකොට මම මොකද්ද ඩිස්ප්ලේ කරන්න කියන්නේ? පිළිතුර. ඩිස්ප්ලේ නිකම්ම පිළිතුරද? පිළිතුර කොතනද තියෙන්නේ? කා අතේද තියෙන්නේ? කා ගාවද තියෙන්නේ? ඔය තව ඉරක් ඇඳිලා නේද සර්? හරි හරි පුතේ. ඔය මම හරි මේක වෙන කෙනෙක්ගෙන් වැරදිලා ඇඳිලා මං හිතන්නේ. right? ඩිස්ප්ලේ කරන්න ඕනේ කවුද? බිඳුව. බිඳුව ඩිස්ප්ලේ වෙන්න අපි කාවද පෙන්වන්න කියන්නේ? ඔව් ඔව් x ව. x මොකද අපි වේරියබල් එකක් පෙන්වන්න කිව්වම නිතරම මොනිටර් එකේ පෙන්වන්නේ වේරියබල් එකේ අගය. හරිෂාන් ප්‍රශ්නයක් නැහැ. වැරදිලා අඳිනවා මට තේරෙනවා. මෙන්න මේක තමයි ඊළඟ වැදගත් දේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වැඩේ කරා ඔයගලන්ට මතක නැහැ නේද? අර ටෝටල් එක හොයනකොට ඔයගොල්ලෝ කරා නේද සංඛ්‍යා දෙකක් එකතු කරන්න ටෝටල් සමානයි x y කියලා අරගෙන ඔයගොල්ලෝ ටෝටල් ඩිස්ප්ලේ කරන්නේ. ඒ කරෙත් ඔහොම දෙයක් තමයි. ඔයගොල්ලෝ ඩිස්ප්ලේ කරේ ටෝටල් නේ නේද? ඒතර මෙතන වෙන්නේත් එහෙම දෙයක්. x ව ඩිස්ප්ලේ කරනවා. x ව ඩිස්ප්ලේ කරන්න කිව්වම ප්‍රෝග්‍රෑම් එක දන්නවා x කියන අකුර නෙවෙයි මම ඩිස්ප්ලේ කරන්න ඕනේ. x කියන අකුරට අදාළව මම දාලා තියෙන අගය කියන එක. තේරුණා? ඔව් සර්. මම එතකොට මේ පැත්තේ මම මේ දැන් කොල කෑල්ල වෙනුවට මෙයා RAM එක කියලා හිතුවොත් දැන් ඔන්න x කියලා එක්කෙනෙක් හදාගෙන තියෙනවා. එයාගේ ඇතුලේ බිඳුව දාගෙන තියෙනවා. එයාව ලේබල් කරලා තියෙනවා x කියලා. දැන් x පෙන්වන්න කිව්වම බිඳුව පෙන්වනවා. දැන් මගේ කොලේ මට ඊළඟට මොකද්ද පෙන්වන්න ඕනේ? x සමානයි බිඳුව ගන්න x දැන් එක නෑ බිඳුව පෙන්නුවා. මං අහන්නේ කොලේ ගැන, අවුට්පුට් එක ගැන, මොනිටර් එක ගැන. බිඳුව පෙන්නුණා. ඊළඟට කවුද පෙන්වන්න ඕනේ? එකතු කර ඔව් එක ඒ කියන්නේ x එකක් එකතු කරලා. very good. එක පෙන්වන්න ඕනේ. හැබැයි x පාවිච්චි කරලායි පෙන්වන්න ඕනේ. x ධන එක. ආන්න හරි. එහෙනම් අපි x ව ඩිස්ප්ලේ කරායින් පස්සේ මොකද්ද කරන්න ඕනේ? අපි කියනවා x ට එකක් එකතු කරන්න. සර් අරය print කරන්නත් ඕනේ නේ. කවුද print කරන්න ඕනේ? x නෑ අපි display x කියන්නේ පුතේ print x කියන එකම තමයි. හොඳේ? output එකකට අදාළව අපිට print, output, display ඔය කියන වචන ටික ඔක්කොම අරගන්න පුළුවන්. හරි. ඔන්න අපි කිව්වා දැන් x ට එකක් එකතු කරන්න කියලා. ඔන්න එකතු කරා. දැන් මගේ x කීයද? x ධන එකයි. x ධන එකයිද? එකයි. එකයි. ඇයි බිඳුවට එකක් දැන් මේ මං කිව්වනේ අර මම කලින් කතා කරපුලා කිව්වේ මෙතන ඉන්නේ කවුද? පරණ x. පරණ x කියන්නේ දැනට ඉන්න x. දැනට ඉන්න x ට එකක් එකතු කරන්න එයාව නැවතත් x ගේ ඇතුළට දාන්න. එහෙනම් දැනට ඉන්න x ට එකක් එකතු කරාම දැනට ඉන්න x බිඳුවයි. බිඳුවට එකක් එකතු කරාම 1යි.
දැන් එයාව දානවා කවුරු ඇතුළටද? ඩිස්ප්ලේ එක ප්‍රොසෙසර් එක. හෝ RAM එකේ කතාව මම මේ අහන්නේ. අර බිඳුව තියෙන තැනට. බිඳුව තියෙන තැනට බිඳුව වෙනුවට ඒ කියන්නේ බිඳුව නැති වෙනවා අපේ අතින් නෙවෙයි RAM එක නැති කරනවා බිඳුව නැති කරලා ඒ වෙනුවට කවුද දාන්නේ? එක කියලා ලියා ගන්නවා මේක. සර් ඔව් පුතේ. ඊට පස්සේ සර් අර x දාන එක කියලා අපි ලිව්වනේ. ඔව්. ආයේ එකමයි. ඔව්. ඒක ඩිස්ප්ලේ කරන්න කියලා දෙනවා x දාන එකට අපි දාපු එක. ඊට පස්සේ ඩිස්ප්ලේ කරන්න දැම්මට පස්සේ ඊළඟට ආයෙ ගෙනියනවා x දාන එක කියන එකටම. දිගින් දිගටම x දාන එකමයිනේ යන්නේ. very good. ඔන්න ඔය පොයින්ට් එක තමයි අල්ලගන්න ඕනේ. ඊට පස්සේ 10 ආවම නවත්තන්නත් ඕනේ එන්ඩ් එක දාලා. හරියට හරි. නියම පොයින්ට් එකකට ගෙනාවා. කොහොමද අපි මේ වැඩේ කරන්නේ? එන්ඩ් කරන්නේද? එන්ඩ් කරන්න නෙවෙයි. ඔයා 10 ආවම නවත්තන්න ඕනේ කිව්වනේ. දැන් මේක මේ x ව එකකින් වැඩි කරයින් පස්සේ ඕගොල්ලෝ කියන්නේ නැවත මෙයාව කොතනට ගෙනියන්න කියලාද? මෙතනටද අර ධන එක කියන එකටම. ධන එක කියන එකට සර්. ඒ කියන්නේ මෙතනින් එන ඊතලේ ඊළඟ ප්‍රොසෙස් එකට ගිහිල්ලා ආයෙ ඔව් සර්. අන්න එතෙන්ට සර්. මම අන්තිමට කරකවල ඇඳපු එක. නෑ සර් ඩිස්ප්ලේ කරාට පස්සේ උතන්ට. ඩිස්ප්ලේ කරාට පස්සේ එන්න ඕනේ. අන්තිමට අර කරකවල ඇඳ එක තමයි සර්. නෑ අන්තිමට කරකවල ඇඳ එක ඇඳොත් මොකද වෙන්නේ? ඩිස්ප්ලේ වෙන්නේ නැති වෙලා. ඩිස්ප්ලේ වෙලා නැති වෙලා. ඩිස්ප්ලේ වෙන්නේ නැති වෙ යනවා. right? ඒතර අපි ගෙනියන්න ඕනේ කොතනටද? මෙන්න මෙතනට. එතකොට මොකද වෙන්නේ? අපේ වැඩේ සිද්ධ වෙලා නේද? x එකක් එකතු වුණා නෑ සර්. ඩිස්ප්ලේ කරා. සර්. ඔව් කොතනද අවුල තියෙන්නේ? මේ ඉතින් සර් මේ මෙතන අපි x සමාන x දාන එක කියලා එකක් තියෙනවානේ. හරි. ඊට පස්සේ ඒකෙන් එන උත්තරේ ඩිස්ප්ලේ කරන්න කියලා කියනවනේ. ඔව් කොතනද කියන්නේ? යටින් එකක් දාමු. එතකොට සර් අර x දාන එකට යටින්. හෝ ඔමින්. ඔයා කියන එක අපි try කරලා බලමු. හොඳයි ඔහොම කතා වෙන එක. ඕක තමයි මට ඕන වෙන්නේ. right? හරි. එතකොට ප්‍රෝග්‍රෑම් එක ඩික් කරනවනේ. මම දැන් ඒක අපි යාළුවට පහදලා දෙමු කොහොමද වැඩේ වෙන්නේ කියන එක. x සමාන x දාන එකට යටින් ඩිස්ප්ලේ කොහොම කියලාද පුතේ දාන්නේ? ඩිස්ප්ලේ x කියලාමත් දාන්නේ. ඔව් සර් ඩිස්ප්ලේ x කියලා දැම්මොත් එහෙම. right. ඩිස්ප්ලේ x කියලා මෙතනින් එකක් දාන්න පුළුවන් ඔයා කියන කතාව හරි. හැබැයි අර ඔයාගේ යාළුවා කියපු වැඩේ වෙනවා. දැන් මෙතනින් පස්සේ කොතනද යන්නේ? ආයි අර සර් කලින් කරකෝල දාපු තැනට. එතකොට මේ අර උඩ තියෙනව නේද ඩිස්ප්ලේ x කියලා එකක්. ඒ කියන්නේ අපි මේ ඔයා යට ලියපු ඩිස්ප්ලේ x එක මේ උඩ තියෙනව නේද already. ඒක නිසා අර යාළුවා කියපු විදිහට අපි මේක නැවත ඩිස්ප්ලේ x එකක් ලිව්වොත් අපේ ප්‍රෝග්‍රෑම් එක ඌමනාවට වඩා දිග වෙනවා. ඒ කියන්නේ ඒක එක ස්ටෙප් එකක් තමයි. නමුත් ප්‍රොසෙසර් එකට ඒක සෑහෙන ලොකු කාලයක්. ප්‍රොසෙසර් එක වැඩ කරන්නේ කොහොමද? මයික්‍රෝසෙකන්ඩ්ස් වලින් නැනෝසෙකන්ඩ්ස් වලින්. ඒ කියන්නේ යා තප්පරයකට උපදෙස් බිලියන ගාණක් එක්සිකියුට් කරනවා. බිලියන ගාණක්. right? එතකොට යාට එක ස්ටෙප් එකක් කියලා කියන්නේ ටිකක් සැලකිය යුතු වැඩක්. right? ඒක නිසා පුතේ අපි මෙයාව ගෙනහිලා කනෙක්ට් කරන්න ඕනේ මෙතනට. සර්. ඔව් පුතේ. දැන් ඕක දැන් පුනර්කරණය වුණා කියමුකෝ ඊට පස්සේ එන්ඩ් එකක් දෙන්නේ කොහොමද? අන්න හරි. ඔන්න ඊළඟට මම අහන්න හිටු ප්‍රශ්නේ තමයි ඔය අහන්නේ. දැන් මේක පුනර්කරණය වෙනවනේ. දැන් පුනර්කරණය වුණාට මෙයා නතර වෙන්නේ නැහැ. මේ වගේ තැනකට අපි කියනවා never ending loop එකක් කියලා. right? ඒක නතර වෙන්නේ නැහැ. එතකොට අපිට ලියන්න පුළුවන් නේද 10 කොයි වෙලාවෙ හරි 10 ආවොත් එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙන්න කියලා. අන්න හරි. කොතනටද අපි ඒක ලියන්න ඕන? ඩිස්ප්ලේ එකට පස්සේ. ඩිස්ප්ලේ එකට පස්සේ. අපි දැන් බිඳුවෙන් පටන් ගන්නවා කියලා දන්නවා. yes no. ඊට පස්සේ බිඳුව ඩිස්ප්ලේ කරා. x එකට පස්සේ yes no එකක් දාලා පැයිද කරන්නේ. අන්න ඔව් කොහොමද අපිට කන්ඩිෂන් බොක්ස් එකක් ඕන වෙනවා. පුනර්කරණයකට අපිට කන්ඩිෂන් බොක්ස් එකක් ඕනේනේ. දැන් මෙතන කන්ඩිෂන් බොක්ස් එකක් නැහැනේ. මම දැන් මේ අහන්නේ කන්ඩිෂන් බොක්ස් එක කොහෙටද දාන්නේ? ඩිස්ප්ලේ x කියන තැනට දාලා yes no එකට දාලා 10 සම්පූර්ණද කියලා ඔහම ඉන්න. සමානයිද? ඔහම ඉන්න මම අඳින්න හදනවා. ඔහම ඉන්න. මගේ අද white board එක ටිකක් හිර වෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ x වලට පස්සේ x සමානයි x ධන එකට කලින් එහෙම දෙන්න ඕනේ.
ඔව් සර් එහෙම තමයි. හා රයිට් හරි. නම් අපි එතනට වෙනස් කරගමු මොහොමින්ද. සර් එතකොට ඩිස්ප්ලේ X යට තියෙන එක අයින් කරන්න ඕනේ ඊතලේ. ඔව් ඒ කියන්නේ ඔයා කියන්නේ මෙතන ඊතලේ අයින් වෙන්න ඕන. ඔව් සර්. ඒ අයින් වෙලා මෙයාව තව ටිකක් පහළට එන්න ඕනේ. පහළට ගන්න බෑනේ මෙයාව කට් කරලා ගන්න. මෙයා මෙන්න මේ හරියෙන් එන්න ඕනේ කියලා නේ ඔය කියන්නේ. හරි. හරි සර්. දැන් ඩිස්ප්ලේ X ට පස්සේ ඔයගොල්ලෝ දානවා මේ කියන්නේ එක Yes, no process එක. එක. කන්ඩිෂන් බොක්ස් එකක් Yes, දාන්න no ඕනේ. එක. ඔව් කන්ඩිෂන් බොක්ස් එකක්. ඔව්. ඔන්න හරි. මොකක්ද අහන ඔව්. ප්‍රශ්නේ? 10ට වඩා අඩුද වැඩිද කියලා. කාවද? මේ දැන් සර්, අපෙන් අර ඩිස්ප්ලේ X ට පස්සේ එන උත්තරේ ඩිස්ප්ලේ ඊට- X ට පස්සේන උත්තරේ. ඕක එක්ස් දන එකට පස්සේ දාන්න බැරිද? පුළුවන්. සර් මේ ඔතන දාන්න බැයිද මේ X කුඩ විශාලයි 10 කියලා දාලා හා මේ යස් නම් ඒක එන් කරන්නයි නෝ නම් ආයි පුනර්කරණය කරන්න. very good. අපි මෙතන අහනවා ප්‍රශ්නයක් එහෙනම් is x larger than 10 කොහොමද? ඔව්. ප්‍රශ්නාර්ථ ලකුණක් දානවා. සිංහලෙන් නම් මේක අහන්න ඕනේ. x විශාලයි 10ද. මෙයාගේ ඉරි දෙකක් තියෙනවා. yes එක්කෙනෙක් ඉන්නවා no එක්කෙනෙක් ඉන්නවා. යස් එක පල්ලෙහාට. yes එක පහළට. නෑ සර්. සර් නෝ එක පල්ලෙහාට. සර් ඔව්. ඔබද? දැන් සර් ඔය අහන ප්‍රශ්නේ ඔව්. 10ට වඩා විශාලද කියලා ඇහුවොත් එම් උත්තරේ 11 වුණොත් නෙන්න වෙන්නේ. අපි 10ට සමානද කියලා ඇහුවොත් නේ සර් 10න් මෙන්න වෙන්නේ. ආන්න very good. ඔන්න ඔය තැන් අපිට පරීක්ෂා කරගන්න වෙනවා. ඕවට අපි කියනවා hand trace කරනවා කියලා ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් dry run එකක් යවනවා කියලා කියනවා. right අපි ඒක කරනවා දැන් මේක. අපි දැනට මේ condition එකේ යමු. x සමානයි 10ට වඩා විශාල x Excuse me, 10ට වඩා sir. විශාලද? ඔව්. දැන් දැන් අපි එතකොට මේ 10 ආව කියලා print වෙන්නේ නෑ නේද? අපි බලමු. අපි බලමු. ඒක අපිට check කරලා බලන්න පුළුවන්. සර් ඔතනට නෝ එක එන්න ඕනේ. ඉන්න මම මේ පැත්තට yes දැම්මේ පොඩි plan එකක් එක්ක මේ මට ඉඩ පොඩ්ඩක් හදාගන්න පුතේ. right ඉන්න මම වෙනස් කරන්නම්. ඔව් මේ පැත්තට no එන්න ඕනේ. yes. හරි. එතකොට ඔව් නම් ඔන්න අපි මොකද කරේ? x ගේ අගේ එකකින් වැඩි කරනවද? වැඩි කරනවා. වැඩි කරලා ඉවර වෙලා කලින් අර කතා බහ කලින්- කරගත්ත විදිහට උඩට ගෙනියනවා. මෙතනට කනෙක්ට් වෙනවා. හරි. ඊට පස්සේ විශාලද කියන එකට ඔව් කියලා ආවම මොකද කරන්නේ? එන්ඩ් කරනවා. end වෙනවා. right. අවසානයේ. ඕක සර් 10ට වඩා විශාල අඩුයි කියලා හදලා යටට yes කියලා දාන්න පුළුවන් නේද? පුළුවන්. අපි කතා වුණානේ මේකේ තියෙන condition එක ඒකේ complete opposite එක දැම්මම ඔව් නැත මාරු කරන්න පුළුවන් කියලා. right. හරි. අපි දැන් බලමු මේක හරියට වැඩ කරනවද කියලා. හරිද? මේ හරියට වැඩ කරනවද කියලා හොයලා Excuse me, sir. ඔබද? සර් ඔතනට කුඩායි හෝ විශාලයි හෝ සමානයි කියලා ගන්න බැයිද? විශාලයි හෝ සමානයි කියලා ගන්නත් පුළුවන්. හැබැයි එතනදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හරියටම හොයාගන්න ඕනේ ඔන්න ඔය condition ඉතින් ඒත් සර් අර 11 එන්න මෙපයි. ඔව්. විශාල හෝ සමානයි කියලා සර් ගත්තොත් එහෙම කළත් අර 11 එනවනේ. ඔව් 11 එන්න ඕනේ. ඔව්. අපි නිකන් සමානයි කියලා විතරක් දැම්මොත් 10න් වෙන්න වෙනව නේද සර්? ඔව් අපි බලමු අපේ අවශ්‍යතාවය හරියට සැපිරෙනවද කියලා. ඒක අනුව ඔතන තීරණය වෙනවා 11 දාන ඒ කියන්නේ විශාලයි 10 දානවද විශාලයි හෝ සමානයි 10 දානවද? එහෙම නැත්නම් 10 වෙනස් කරන්න ඕනේද කොහොමද කියලා. මේක හොඳයි නේද සර්? හරි අපි මේක චෙක් කරමු. මේක අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. right? කොහොමද මේව චෙක් කරන්නේ? මෙන්න මේකට අපි කියනවා hand trace කරනවා. එහෙමත් නැත්නම් dry run එකක් යනවා කියලා අපි කියනවා. right?
මෙතනදී කරන්නේ අපේ variable එක හරියට වැඩ කරනවද අපේ program එක හරියට වැඩ කරනවද variables උත් එක්ක කියන එක check කරගන්න එක. හරි. මේ බලන්නකෝ. එතකොට මම මෙතනින් පටන් ගන්නේ ආරම්භයෙන් පටන් ගත්තා. මේ dry run එකක් කරනකොට නැත්නම් hand tracing එකක් කරනකොට අපිට හම්බෙන හැම variable එකකටම අපි වගුවක තීරුවක් ඇඳ ගන්න ඕන. ඒ වගේම තමයි අපිට පෙන්වන්න තියෙන හැම output එකකටම තවත් තීරුවක් ඇඳෙන්න ඕන. එහෙනම් මෙතනදී ආරම්භ කරා table එකක් truth table එකකට සමානම truth table එකක්ම නෙවෙයි. නිකම් වගුවක් කියලා හිතන්න. ඔන්න මම එක් වගුව පටන් ගන්නවා. මෙන්න පළවෙනි තීරුව. මට මුලින්ම x හම්බෙනවා. x ගේ අගේ බිඳුවයි කියලා තියෙනවා. ඔන්න බිඳුව දුන්නා. ඊට පස්සේ මම ඉස්සරහට යනවා. මම සාමාන්‍යයෙන් මේ මගේ ගැලීම තමයි මම ෆලෝ කරන්නේ. ඊටන්ට මෙතනට ගියා. දැන් මොකද්ද කියලා තියෙන්නේ? x ව ඩිස්ප්ලේ කරන්න. ඒ කියන්නේ output එකක්නේ. එහෙනම් මම මෙතන ඩිස්ප්ලේ කියන එකට තීරුවක් ගන්නවා. ඔන්න x මම ඩිස්ප්ලේ කරනවා බිඳුවයි. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා. x 10ට විශාලද? x කියන කෙනා 10ට විශාලද? නැහැ. නැත්තම් නැත කියන පාරේ. නේද? නැත කියන පාරේ එනවා. නැත කියන පාරේ එනකොට මට කවද හම්බෙන්නේ? x කියන්නේ එකකින් වැඩි කරන්න. ඔව්. එහෙනම් මෙන්න මේ x ව එක බවට පත් වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් උඩට යනවා. මෙතනට එනවා. ඊට පස්සේ මොකද කියන්නේ? නැවතත් ඩිස්ප්ලේ කරනවා. එක ඩිස්ප්ලේ කරන්න. ඩිස්ප්ලේ x. ආයි ප්‍රශ්නය අහනවා. x 10ට විශාලද? නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? x ව එකකින් වැඩි කරන්න ඕනේ. 2යි. නැවත උඩට එනවා. x ව ඩිස්ප්ලේ කරන්න. 2 ඩිස්ප්ලේ වෙනවා. ආයි ප්‍රශ්නය අහනවා. 10ට වඩා විශාලද? නැහැ. එහෙමනම් x ව එකකින් වැඩි කරනවා 3යි. ආයි උඩට එනවා. x ව ඩිස්ප්ලේ කරනවා 3යි. ආයෙත් ප්‍රශ්නය අහනවා. 10ට වඩා විශාලද? නැහැ. එහෙමනම් x එකකින් වැඩි කරනවා. සර් දැන් ගොඩක් තිබ්බොත් මොකද කරන්නේ? ඉන්න. මම කියන්නම් රටාව කොහොමද අල්ලගන්නේ කියලා. right x 4යි. දැන් බලන්නකෝ මේක වෙන වැඩේ. මම දැන් මෙතනට විතරයි යන්නේ. හරි. මේකේ කොහොමද ඩිස්ප්ලේ වුනේ? මුලින්ම බිඳුව ඩිස්ප්ලේ වුණා නේද? මුලින්ම බිඳුව ඩිස්ප්ලේ වුණා. ඊට පස්සේ x ගේ අගේ එකකින් වැඩි වුණා. ඒ කියන්නේ x 1 වුණා. එතකොට x 1 වෙලා තමයි අපි එක ඩිස්ප්ලේ කරන්නේ. x 2 වුණාම තමයි අපි දෙක ඩිස්ප්ලේ කරන්නේ. නේද? ඔන්න මම ඩිස්ප්ලේ කරන් යන පිළිවෙල නිල් පාට ඊතල වලින් අඳිනවා. x 1 වුණාම එක ඩිස්ප්ලේ වුණේ. x 2 වුණාම දෙක ඩිස්ප්ලේ වුණේ. x 3 වුණාම තමයි එහෙනම් 3 ඩිස්ප්ලේ වෙන්නේ. x 4 වුණාම තමයි එහෙනම් 4 ඩිස්ප්ලේ වෙන්නේ. right? එතකොට x කියගේ වැඩි වෙන්නේ කොතනද? මෙන්න මෙතනදී. ඩිස්ප්ලේ වෙන්නේ කොතනද? ඩිස්ප්ලේ x3 මෙන්න මෙතනදී. එහෙනම් මේ යන පිළිවෙලට මේ රටාව අඳුනගත්ත නේද කට්ටිය? 1 වුණාම 1 ඩිස්ප්ලේ වෙනවා. 2 වුණාම 2 ඩිස්ප්ලේ වෙනවා. 3 වුණාම 3 ඩිස්ප්ලේ වෙනවා. එහෙනම් ඔහොම ඇවිල්ලා x 10 වුණාම නේද 10 ඩිස්ප්ලේ වෙන්නේ? ඔව් සර්. x 10 වෙන්නේ කොතනදීද? ඒත් එතනම තමයි. මෙන්න මෙතනදී. මෙතනට x 10 වෙන්න නම් මෙතන x 10 වෙන අවස්ථාවේ මෙතන 10 වුණාම මෙතනින් 10 පෙන්නනවා. right? මෙතනින් 10 පෙන්නනවා. එහෙනම් මෙතනදී x 10 වෙනවා. මෙතනදී x 10යි කියලා පෙන්නනවා. දැන් කන්ඩිෂන් එක මොකද්ද වෙන්න ඕනේ? දැන් මේ කන්ඩිෂන් එක තිබ්බොත් ඔන්න ප්‍රශ්නේ. මේ කන්ඩිෂන් එක තිබ්බොත් x 10ට විශාලද? මේ කන්ඩිෂන් එක ඔව්ද නැද්ද? නැහැ. නැහැ. එහෙනම් කොහෙටද යන්නේ? x එකක් එකතු කරගෙන පල්ලෙහාට යනවා නේද? ආයෙත් පල්ලෙහාට යනවා නේද? පල්ලෙහාට ගියොත් මොකද වෙන්නේ? x ආයි ඩිස්ප්ලේ එකක් එකතු කරලා ඩිස්ප්ලේ 11 ඩිස්ප්ලේ කරන්න එනවා නේද? අපිට මේක ඕනේ නැහැ. අපිට මේක ඕනේ නැහැ. එතකොට 10ට සමානයිද කියලා තමයි අහන්නේ. very good. එහෙනම් අපි ඇහුවනම් අපේ ප්‍රශ්නේ ඇහුවනම් x ගේ අගය වැඩි හෝ සමානයි කියලා.
නේද? අපිට ওই ප්‍රශ්නේ බේර ගන්න. හරි සර්. වැඩි හෝ සමානයි කියලා හෝ ප්‍රශ්නේ බේර ගන්න පුළුවන්. මනුල කියලා තියෙනවා x x විශාලයි 9 කියලා දැම්මොත් මොකද කියලා. ඒකත් හරියටම හරි. එතකොට වැඩි හෝ සමානයි කතාවක් අපිට ඕනේ නැහැ. x විශාලයි 9 තිබ්බනම් 10 වෙච්ච පාර. එතකොට 9 වෙන පාර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත කියලා පහළට එනවා 10 වෙනවා. 10 ඩිස්ප්ලේ වෙනවා. x විශාලයි 9ද කියලා අහපු වෙලාවේ 10 තියෙනකොට ඒක yes වෙනවා. ඊට පස්සේ yes පාත් එක යනවා. තේරුණාද? ඔව් සර්. right. එහෙනම් දැන් මේකේ හැටියට මෙතන සමාන ලකුණක් එන්න ඕනේ. right. එහෙම නැත්නම් x විශාලයි 9 කියලා ලිව්වොත් සමාන ලකුණක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේක අනිත් පැත්ත ගහලා ලියනකොට කොහොමද ලියන්නේ? මේ ඔව් නැත මාරු වෙන්න කන්ඩිෂන් එක මාරු වුණොත් ඔව් මොකක්ද සර්? මේ කන්ඩිෂන් එක අපි මාරු කරොත් විරුද්ධ කන්ඩිෂන් එක ලිව්වොත් මොකද්ද විරුද්ධ කන්ඩිෂන්? සමානයි හෝ කුඩයි 10. සමාන කෑල්ල එන්න බෑ පුතේ. සර් ඒක විරුද්ධ එක ලිව්වනම් හරි සර්. මේකේ විරුද්ධ එක වෙන්නේ කොහමද? මොකද්ද විරුද්ධ එක වෙන්නේ? x කුඩායි හෝ සමානයි 10. කුඩා හෝ සමානයි එන්නේ නැහැ. විශාලයි හෝ සමානයි 10 කියන්නේ 10 අයිති. එතකොට විරුද්ධ වෙන්නේ විශාලයි හෝ සමානයි 10 කිව්වම 10 10 තියෙනවා 11 12 13 14 15 තියෙනවා. එහෙනම් විරුද්ධ එක වෙන්න ඕනේ මොකද්ද? දහය අඩුයි 10ට වඩා අඩුයි. ඔව් x කුඩයි 10 විතරයි. හරි right කරපු වැඩේ තේරුණාද? ඔව් සර්. හරි අනිත් කට්ටිය chat එකේ මට confirm කරන්න තේරුණාද කියන එක. ඔව් සර් තේරුණා. right හොඳයි. හරි එහෙමනම් උදාහරණේ ලියාගෙන මේක ඇඳගන්න. මේ RAM එකේ එකත් පොඩ්ඩක් පැත්තකින් ඇඳගත්තට කමක් නැහැ. මෙයාව පොඩ්ඩක් පැත්තෙන් ඇඳගන්න මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ කියලා. right හරි. ටේබල් එකත් ඇඳගන්නද? ඔව් ටේබල් එකත් ඇඳගන්න. ඒකේ ටේබල් එකේ දාගන්න hand tracing ඇලයිරක් dry run කියලා. ඒවට මේ සිංහල වචන පාවිච්චි කරන්න යන්න එපා. මුලින්ම මම ප්‍රශ්නේ පොඩ්ඩක් විනාඩියක් විතර පෙන්නන්නම්. සමහර අය ලියාගෙන නැතුව ඇති. ඊට පස්සේ මේ අපි උත්තරේ ලියාගමු. මම පොඩ්ඩක් පොඩි කරනවා. උතුරු දෙගොල්ලටම මේක බලා ගන්න පුළුවන්. හරි. හරි ලියාගමු. WhatsApp group එක මම හැදුවා. ඕගලන්ට ලින්ක් එක හම්බෙයි. මට මතක විදිහට මම යවුවා. මට පොඩ්ඩක් මේ සතියේ ටිකක් බිසි වුණා පුතේ. මට මතක නැහැ යවුවද කියලා ලින්ක් එක. ටෙලිග්‍රෑම් එකට නම් අවිල්ලා තිබ්බේ නෑ සර්. තිබුණේ නැහැ නේ. හරි. හරි මම පොඩ්ඩක් ආ ඉන්ස්ටිටියුට් එක පැත්තට ගියා නම් මට එහෙනම් හදලා දෙන්න බැරි වුණාද දන්නේ නැහැ. මම 10ටත් දන්නේ නැහැ හැදුවේ. මම චෙක් කරලා බලලා මේ සතියේ සර් හදලා ඉතින් මේකට දාන්නකෝ. මේ මෙතන ලින්ක් එකට දාන්නද? ඔව් සර් මේ Zoom chat එකට දැම්මා නම් දැම්ම log වෙන්න තිබ්බා. Zoom chat එක දැම්ම නම් දැම්ම log වෙන්න ඉන්න මම බලලා දාන්නම් ඉන්න.
සර් ඕකේ තියෙන සර් මේ සංඛ්‍යා ටික මේ නිරූපණය කරන්න ඉන්නේ සර්. එතකොට කොහොමද සර් මේ x කියන එක බිඳුව වුණාට පස්සේ මේ අනිත් එක දෙක එහෙම එක එක වැඩි වෙන්නේ? පුතේ මට පැහැදිලි නෑ ආයි කියන්න. ඕකේ සර් මේ දැන් x ධන x කියන්නේ බිඳුවයි. එතකොට බිඳුව ධන එක එකයි ඊට පස්සේ දෙවෙනි එකට x ධන දෙකනේ එන්න ඕනි සර්. නෑ නෑ පුතේ. දැන් x බිඳුවෙන් පටන් අරගෙන x එකකින් වැඩි කරාම එයා දැන් x ගේ මේ කොටුවේ ඉන්නේ එකනේ. ඒ කියන්නේ අර x ගේ කෝප්පෙට දැන් එක වැටලා තියෙන්නේ. කලින් බිඳුව තිබුණේ. දැන් ඉන්නේ එක. ඒතකොට සර් අර ක්‍රමෙම දීලා තියෙන්නේ සර් x සමානයි බිඳුවයි කියලානේ. ඔව් නෑ පටන් ගන්නකොට බිඳුවයි මේ මෙතන වගේ පටන් ගන්නකොට බිඳුවයි ඊට පස්සේ මම කියනවා ඩිස්ප්ලේ කරන්න කියලා. එතකොට මෙතන බිඳුව ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මේ කන්ඩිෂන් එකේ පස්සේ කියනවනේ x එකක් එකතු කරන්න කියලා. එතකොට මෙයා මෙතන එක බවට පත් වෙනවා බිඳුව අස් කරලා. බිඳුව නෑ. එතකොට සර් එක ධන එක දෙකයි. තේරුණාද? එක ධන එක ඊට පස්සේ දෙකයි. එතකොට සර් මේ අර ප්‍රොසෙස් කරන එක සර් මේ x කුඩායි ඊට පස්සේ කුඩායි 10 කියලා දාන්න බැයිද? x කුඩායි 10 කියලා දැම්මොත් ඔව් නැත මාරු කරන්න ඕනේ. මොකද කුඩායි 10 කියන ප්‍රශ්නෙට උත්තරේ ඔව් කිව්වමනේ x එකතු කිරීම එක පැත්තට යන්න ඕනේ. ඔව් සර්. තේරුණාද? දැන් කියන්නේ x කුඩායි 10ද කියලා ප්‍රශ්නේ අහුවොත් ඔව් එතකොට ඔව් කියන්නේ එතකොට සර් x කුඩායි සමාන මේ 10 කියන එකට සර් මේ සමාන ලකුණක් එනවද? නෑ. සමාන ලකුණක් එන්නේ නෑ පුතේ. දැන් අපි මේ හෑන්ඩ් ට්‍රේසින් එක කරලා හොයාගත්තානේ මේ විශාලයි හෝ සමානයි කියන දෙකම මේකට එන්න ඕනේ කියලා. එතකොට මෙයාගේ විරුද්ධ එක්කෙනා වෙන්නේ කුඩායි 10 විතරයි. තේරෙනවද? ඒ කියන්නේ මේ විශාලයි හෝ සමානයි කියන ඒ විශාලයි හෝ සමානයි කියන ඔපරේටර් එකේ විරුද්ධ ඔපරේටර් එක වෙන්නේ කුඩා කියන එක පුතේ. දැන් මේ විශාලයි හෝ සමානයි 10 කිව්වම කවුද අයිති වෙන්නේ? 10ත් අයිති වෙනවා 10ට වඩා ලොකු අයත් අයිති වෙනවනේ. විශාලයි හෝ සමානයි 10 කිව්වම. ඔව්. එතකොට එන යාගේ විරුද්ධ සමානයි අර විශාලයි. ඔව්. එතකොට විරුද්ධ කට්ටිය වෙන්නේ කවුද? 10ට අඩු අයනේ. තේරෙනවද? ඔව්. ඔයා දැන් සංඛ්‍යා රේඛාවක් ඇඳලා කිව්වොත් විශාලයි ඒතකොට සර් මේක සමාන ලකුණක් දැම්මොත් වැරදිද? වැරදි වෙනවා. මොකද සමාන ලකුණක් දැම්මොත් අර මේ 11 print වෙන්න පුළුවන් තැනට යන්න පුළුවන්. මොකද x සමානයි 10 වෙලාවටත් ප්‍රතිඵලය ඔව්නේ. දැන් ඔයා x කුඩායි 10 එහෙම පුළුවන් නේ සර්. එතකොට 10ට වඩා අඩුයි කිව්වම 9 ඉඳන් පටන් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ 9 ඉඳන් පටන් ගන්න පුළුවන් නේ කියන්නේ. ඒ කියන්නේ සර් එතකොට ඉලක්ක අයිති වෙන්නේ 9 එහෙම 1 2 3 4 9 වෙනක විතර නේද? සමාන දැම්මම සර් 10ට වඩා 10යි 10ට වඩා අඩු සංඛ්‍යාව කියලා නෙන්නේ. ඔව්. දැන් ඔයා හිතන්නකො මෙතන ඔයා පාවිච්චි කරේ කුඩා හෝ සමානයි 10 කියලා. right? එතකොට 9ට වෙනකම්ම කුඩායි. මෙතන 10 ඩිස්ප්ලේ වෙනවනේ. මෙතන 10 ඩිස්ප්ලේ වෙනකොට x 10යිනේ. මෙතනින් x 10 වෙලා තමයි මෙතන 10 ඩිස්ප්ලේ වෙන්නේ. x ඒතර x 9 වෙනකන් විතරයි තියන්න ඕනි. එතකොට ඔයා තියන්න ඕනේ කුඩා හෝ සමානයි 9 කියලා ඔයාට තියන්න පුළුවන්. කුඩා හෝ සමානයි 10 තිබ්බොත් වෙන්නේ එතන ඔව් කියලා ආයිසරයක් තැනට තමයි මේ දාන්නේ. x තැනට 10 අර හිම දැම්මොත් x තැනට 10 ආවොත් එimhe අවුට්පුට් එක 11ක් වෙනවනේ. 11ක් වෙනවා. තේරෙනවනේ. හරි. ලියලා ඉවර නම් මට ඉවරයි කියලා කියන්න. සර් මේ ප්‍රශ්නේ අපි දැන් ලියා ගන්න ඕනේ පුතේ. ඔව් පුතේ. පොතේ ලියා ගන්න අනිවාර්යයෙන්. ඒක සමානයි 10ද කියලා බෑ නේද එහෙම ගන්න. බෑ. එතකොට එකව ඒ කියන්නේ මෙහෙමයි. සමහර අවස්ථා තියෙනවා එහෙම හරියන. ඔයා කියපු විදිහට x සමානයි 10ද කියලා අහලා සමහර අවස්ථා තියෙනවා අපිට හරි ගස්ස ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක බැරි වෙනවා.
හොඳයි ඔහොම හිතන එක. x සමානයි 11ද කියලා අරන් n කරන්න පුළුවන් නේ. එහෙමත් පුළුවන්. yes. මොකද එතකොට x සමානයි 11 කියලා කියන්නේ නිතරම 10ට අඩු ටිකනේ එන්නේ. අපි සාමාන්‍යයෙන් ඔය ප්‍රෝග්‍රෑමින් වල මේ equal not equal පාවිච්චි කරන තැන් තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට අපි යන්නේ ඔය larger than or equal range එකක් ඔස්සේ change වෙනකොට අපි larger than එහෙම නැත්නම් less than කියන ටිකට තමයි යන්නේ. right එක්කෙනෙක් ඉවරයි කියලා තියෙනවා අනිත් කට්ටිය ඉවරයි කියලා සර්. right හැමෝම ඉවරද? අපි ඊළඟ ප්‍රශ්න කරමුද? තාම ලියන කවුරු හරි ඉන්නවද? ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න ලියන කවුරු හරි ඉන්නවනම්. එතකොට සර් මේකේ සර් 10ට වඩා විශාල එක මේ සමා වුණොත් සර් x වලට 10 එන්න පුළුවන් නේ. මට ආයි කියන්න. ඒ කියන්නේ සර් මේකේ x වලට වඩා විශාලයි කියන්නේ ඒ කියන්නේ 11 12 ඉතින් නෑ කියන්නේ 11 නෙමෙයි කියන්නේ 10 9 ඉතින් ඒතර සර් මේකේ x වලට මේ 10 එන්න පුළුවන් නේ. ඔව් x වලට 10 එන්න පුළුවන්. අපිට 10ට වෙනකම් print කරන්න ඕනනේ. ඒතර සර් x වලට 10 આવොත් මේ එකක් එකතු කරාම 11ක් එනවනේ. නෑ දරුවෝ. ඇයි මේ මෙතනදී එක කැඩනවනේ. දැන් මේ මෙතන x 10 වුණාම මෙතනදී x 10 වුණාම මෙතන අහන ප්‍රශ්නේ මොකද්ද? විශාලයි හෝ සමානයි 10ද? විශාල නැහැ සමානයිනේ. එතකොට es පැත්තට දෙන්නේ. තේරුණාද? x සමානයි 11 අරගත්තාම ලේසි. ඔව් නෑ ලේසියක් කියලා දෙයක් නෑ. දෙකම එකයි. මොකද ඔයාට ප්‍රෝග්‍රෑමින් වලදී ඔය ඔපරේටර්ස් දෙකම පාවිච්චි කරද x විශාලයි 11 කියලා අරගන්නත් පුළුවන් නැත්නම් විශාලයි හෝ සමානයි 10 කියලා අරගන්නත් පුළුවන්. sorry x විශාලයි හෝ සමානයි 9 කියලා අරගන්නත් පුළුවන්. I'm sorry x විශාලයි 9 කියලා අරගන්න පුළුවන්. විශාලයි හෝ සමානයි 10 කියලා අරගන්න පුළුවන්. අඩුයි 11 කියලා ගන්න පුළුවන් නේද? අඩුයි 11 කියලා ගත්තොත් ඔව් නැත මාරු වෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්නට යමුද? අඩුයි 11 කියලා ගත්තොත් 11 print වෙන්නේ නැද්ද? අඩුයි 11 කියලා ගත්තොත් 11 print වෙන්නේ නැහැ. ඒ කියන්නේ අප අපරක් ඉන්න අඩුයි 11 10 ආම එනවා. ඒක ගැන චුට්ටක් හෑන්ඩ් ට්‍රේස් කරලා බලන්න එනවා. මට එකපාරට ඔලුවට එන්නේ නැහැ. සර් එතකොට සර් මේ කියන්නේ සර් 10ට වඩා විශාලද නැත්නම් 10ට වඩා සමාන නම් නැත්නම් ඒතර ඉතින් 9 සර් එහෙමනේ. ඔව් ඒ කියන්නේ පුතේ මෙහෙමයි. මෙතන එතකොට කන්ඩිෂන් දෙකක් නේ. විශාලද කියලා බලනවා එහෙමත් නැත්නම් සමානද කියලා බලනවා. නැත්නම් අරගෙන නැත්නම් සමාන කියන්නේ 10 නේ. 10 කියන්නේ සර් සමාන නේතර නෑ කියන්නේ 9 නේ පටන් ගන්නෙ. ඔව් 9 ඉඳන් මේ පටන් ගන්නෙ. නෑ මං කියන්නේ මේ අන්තිම එක 10 එතකොට සර් එකක් ඉතුරු 10ක් වෙන්නේ. ඔයා පුතා පටලගෙන ඉන්නේ. දැන් මෙතන 9 ඩිස්ප්ලේ කරයින් පස්සේ එතකොට 9 ඩිස්ප්ලේ කරන්න සර් x එන්න තියෙන 8 නේ. එක් නෑ ආන්න පටලගත්ත තැන. මේ අපි මෙතන අපි මේ සම්බන්ධය හදාගත්තේ ඒකනේ. මෙතන එක වෙලා තමයි මෙතන එක ඩිස්ප්ලේ වෙන්නේ. මෙතන දෙක වුණාම තමයි මෙතන දෙක ඩිස්ප්ලේ වෙන්නේ. මෙතන 3 වුණාම තමයි මෙතන 3 ඩිස්ප්ලේ වෙන්නේ. ඒ වගේ තමයි මෙතන 10 වුණාම තමයි මෙතන 10 ඩිස්ප්ලේ වෙන්නේ. ඒක තමයි අපි මේ නිල් පාට නෑ සර් මම කියන්නේ සර් දැන් ඔතන 9 වෙන්න නම් 8 දාන එක වෙන්නේ බෑ. ඔව් ඒ මෙතන මේ පහළ සිද්ධ වෙන දේ පුතා කියන්නේ හොඳේ. මෙන්න මෙතන ඔය ඒක තමයි සර් මං කිව්වේ. ඒ කියන්නේ සර් ඔතන 9 ආවා කියන්නේ අතන උඩ මේකට එතන යටට එන්නේ 9 දාන එක සමානයි 10 කියලානේ. yes ඊට පස්සේ කරකිලා ආයෙ මෙතන 10 ඩිස්ප්ලේ වෙනවා. හරි ඒක කියන්නේ 10ට වඩා විශාලයි කියන්නේ ඒක අයිති වෙන්නේ එතන 9 නේ කියන්නේ එන්නේ 9ට වඩා නැත කියන එතකොට මෙතන x වලට 9 ආවම x 9 ආවම x දාන එක කිව්වම අර සමාන තින්තනින් 10 අවුට් 10 වෙනවා. yes 10 වෙලා 10 print වෙනවා ඊට පස්සේ condition එක ඔව් වෙනවා අවසන් වෙනවා.
එක්ස් කුඩයි 11 එන්න බෑනේස x කුඩයි 11 එන්න බැහැ නේද? මට නිකන් ඔළුවට ආපු විදිහට 11 එන්න බෑ. එතකොටස මේ එන්න එතකොට බෑස මොකද නේ 9 8 7 මොකාවත් මේ ඒක සර්ච් එකට යන්නේ. හොඳයි හොඳයි. දැන් ඔය ගන්නට හිතන්න රයිට් අපි මේ ප්‍රශ්නේ ලියාගෙන ඉමු. නැත්තම් අද තව එකක් කරන්න බැරි වෙනවා අපිට. හරි. මේක ලියාගමුකෝ. මේකත් හරියටම ඒකටම අදාළ ප්‍රශ්නයක්. රයිට්. සර් මේ ඊළඟ ප්‍රශ්නෙට ඔව්. එකට පුනර් කරන ව්‍යුහයක් මේ පාවිච්චි කරන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්. ඒක මේ වරකට එක බැගින් කියන වචන දෙන්නේ. සර් පැස්කල් ලින්ක් එක දෙනවා නේද? ඉන්න පොඩ්ඩක්. මේ වැඩේ කරගෙන අපි බලමු. සර් පැස්කල් වලින් මොනවද කරන්න පුළුවන්? මේ කරපු ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ටික පැස්කල් වලින් කරනවා. සර් නෝට් පැඩ් එකකිනුත් මේ ප්‍රෝග්‍රෑම් කරන්න පොඩි පොඩි ඒවා නේ. හරි try කරන්න බලන්න මේක. සර් ඔබදේ. ඔත්තේ සංඛ්‍යා කියන දෙකෙන් බෙදෙන්නේ නැතිවනේ. ඔව් ඔව්. 1 3 5 7 සර් ඔබදේ. සර් නිව් ෆෝල්ඩර් එකක් හදලා ඒකේ මේ ටයිප් එක නිල් ෆෝල්ඩර් කියන එක නැතුව exe එකක් විතර හදාගන්න බැයිද? ෆෝල්ඩර් එකද?
ෆෝල්ඩ් එකක් පුතේ ෆෝල්ඩ් එකක් පුළුවන්. exe කරන්න බෑ පුතේ. ෆෝල්ඩ් එකක් exe කරොත් ඒක ෆෝල්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒක executable file එකක් වෙනවනේ. exe කියලා කියන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ෆයිල් එකක් කියන්නේ. සර් ඒ විදිහට දාන්න කොහොමද? ඒක දාන්නේ exe දාන්න පුළුවන් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා. exe දාන එකෙන් ෆෝල්ඩර් එකේ වැඩක් නැති වෙලා යනවා. නිකන් සෙටප් එකක් වගේ නේ සර් වෙන්නේ. අන්න රයිට් නිකන් සෙටප් එකක් වගේ වෙනවා ඒක. ඒක ඉතින් ඒක සෙටප් එකක් වෙන්නෙත් නැහැ අවසානයේ. නිකන් අර එක්ස්ටෙන්ෂන් එක මාරු වීමක් විතරයි වෙන්නේ. ඇප්ලිකේෂන් එකක් වගේ අයිකන් එකක් දාලා මුකුත් ඕපන් කරන්න බැරි එකක් විදියට දෙනවා. ඔව්. ඒ කියන්නේ ඊට පස්සේ ඔයාට ඒක ඕපන් කරගන්න අවශ්‍ය නම් නැවත ෆෝල්ඩර් එකේ තියෙන මේවා එක මාරු කරලා එක්ස්ටෙන්ෂන් එක මාරු කරලා යන්න පුළුවන්. ඒක කරන්න සර් Windows එකේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා 10 එකේ නම්. ඔව් පොඩ්ඩක් හොයලා බලන්න ෆෝල්ඩර් එකකට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. පුළුවන් සර් මම කරලා තියෙනවා. කරලා තියෙනවද? හා. ඔව් ජනිතු x සමාන 1 කියලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. මේක කොහමද අඳින්නේ? අපි මේක ඇඳලා අදට සෙෂන් එක නතර කරමු. ලබන සතියේ අපි hand tracing නෙවෙයි. pseudo code කියන පැත්තට යනවා. තව එක iteration එකක් විතර කරලා සූඩෝ කෝඩ් පටන් ගන්නවා. ඒතර සූඩෝ කෝඩ් යනකොටම මට පැස්කල් ගැන පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් ඕගලන්ට. right මේක කොහොමද වෙන්නේ? start කරා ඊළඟට මම මේකේ variable එක සටහන් කරනවා a සමානයි 1යි කියලා. මම මෙහෙම දෙන්නේ මගේ වාසියට මගේ ලේසියට. මොකද මට ඒතකොට ඒව එක සැරේ ඩිස්ප්ලේ කරන්න පුළුවන්. display a ප්‍රතිදානය කරන්න. right ඊළඟට මම මෙයාව චෙක් කරගන්නවා. is a larger than or equal 10. සිංහලෙන් නම් ඒ විශාලයි හෝ සමානයි 10ද. මේක නෝ නම් නැත කියන පැත්තේ නම් සර් ඕක අනිත් පැත්ත හදන්න බැයිද? පුළුවන්. මේ පැත්තට iterate වෙනවා. මේක years නම් end කරන්න පුළුවන්. ලොකු වැරද්දක් කරා. කොහොමයාගේ එකක් වැඩි වෙන්නේ? ඒක මම මේ පැත්තෙන් අඳිනවා. පුළුවන් ඉසුක. a සමානයි a එකතු කිරීම 2 කියලා ගන්න පුළුවන්. මම දැන් මේ ඒක තමයි කරන්න හදන්නේ. a සමානයි a එකතු කිරීම 2. එතකොට 1ට 2ක් එකතු කරගම 3යි කියලා එනවනේ නේද? ඊට පස්සේ යාව නැවත ඩිස්ප්ලේ කරන්න තියෙන්නේ අපිටනේ. ඔන්න ඔය විදිහට තමයි ඔය ප්‍රශ්නේ ෆ්ලෝ chart එක ඉවර වෙන්නේ. එතකොට සර් ඩිස්ප්ලේ කරන්න තියෙන ඔත්තේ සංඛ්‍යා නේද? ඔව්. දර මුලින් 1 ඩිස්ප්ලේ වෙනවා. 1ට 2ක් එකතු වෙනවා 3යි. ඊට පස්සේ 3 ඩිස්ප්ලේ වෙනවා.
3ට 2ක් එකතු වෙනවා 5යි 5 ඩිස්ප්ලේ වෙනවා 5ට 2ක් එකතු වෙනවා 7යි 7 ඩිස්ප්ලේ වෙනවා 4 2ක් එකතු වෙනවා 9යි 9 ඩිස්ප්ලේ වෙනවා 9ට 2ක් එකතු වෙනවා 11යි ගැටලුවක් එනවද කෝ බලන්න නෑ කන්ඩිෂන් එක තියෙන්නේ 10ට විශාලයි හෝ සමානයි වෙනකන්නේ ගැටලුවක් එන්න පුළුවන් පොඩි තැනක් තියෙනවා ඒක හොයාගන්න ඔයාගෙන මට කියන්න බලන්න ලබන සතියේ මේ මන් දාලා තියෙන සර් ඕකේ සර් 10 නැතු 9 දාන්න පුළුවන්. ඒතර හරිනේ. අන්න හරි. ඒක තමයි මට ඕන නැති උත්තරේ. රයිට්. අපි මෙතන 10 නැතුව මේ කන්ඩිෂන් එක 9 කරා නම් අපේ වැඩේ හරියටම සෙටල් වෙනවා. right hari තේරුණාද ඔව් සර් හරි ලබන සතියේ අපි තව එක එක්සැම්පල් එකක් කරලා ඊට චුට්ටක් ඉන්න සර් මේක ලියා ගන්නකම් හරි තව එක එක්සැම්පල් එකක් කරලා ඊට පස්සේ යනවා සූඩෝ කෝඩ්ස් ටික ගැන කතා කරන්න සර් පැස්කල් වල ලින්ක් එක පැස්කල් වල ලින්ක් එක හරි ඕ හරි ළමයි සර් DLL ෆයිල් එකකින් මොකද්ද කරන්නේ? හරි මේක ලියා ගන්න මොකද්ද පුතේ? WhatsApp group එකේ link එක සර්. සර් DLL ෆයිල් එකකින් මොකද්ද කරන්නේ? DLA ද DLL? DLL සර්. DLL ෆයිල්ස් තියෙන්නේ සාමාන්‍ය software එකක් කියන්නේ මෘදුකාංගයක් OS එකත් එක්ක සම්බන්ධ වෙන එකට DLL ෆයිල්ස් බලපානවා. එතකොට සර් software crack කරද්දී ඒක ඒක edit කරලා ගන්න පුළුවන් වෙන්නේ නැද්ද? no. ඒක crack කරනකොට විශේෂයෙන්ම කරන්නේ DLL ෆයිල් එක edit කරන එක. ඒකට ටිකක් හොඳ programming knowledge එකක් ඕනේ. right එහෙම කරාම software එකක් crack කරගන්න පුළුවන්. ඒක lazy වැඩක් නෙවෙයි. නමුත් කරන අය සෑහෙන සර් මේ DLL ෆයිල් වල සමහර ඒවා වගේ තියන්නේ අකුරු නෙමෙයි. නිකන් ඔය ඔව් ඒවා තියෙන පුතේ encrypted විදිහට තියෙන්නේ. හරි මම පැස්කල් ලින්ක් එක ටෙලිග්‍රෑම් කරනවා සර්. මම ටෙලිග්‍රෑම් එකට එවන්නම්. සර් එතකොට WhatsApp group එකේ link එක ඒකත් එවන්නම්. right එතනින් අපි කනෙක්ට් කරලා බලමු. right හරි ලියාගෙන ඉවර ෆයිල් වල යූස් වෙන වෙනම ලැන්ග්වේජ් එකක් තියනවද? මොකද්ද පුතේ? DLL ෆයිල් වල යූස් වෙන වෙනම ලැන්ග්වේජ් එකක් තියනවද? නෑ මෙහෙමයි මම ඕකේ ගොඩාක් ඉන්ඩීප් දන්නේ නැහැ. DLL ෆයිල් එකක් සාමාන්‍යයෙන් ලැන්ග්වේජ් නෙවෙයි ඒතනදී අපි පාවිච්චි කරන ඔය XML වගේ අපි ඒවට කියනවා ස්ක්‍රිප්ට්ස් කියලා. XML වගේ එකක් පාවිච්චි කරනවා වෙන්න ඕනේ. මමත් ලොකුවට පුතේ ඒක නෑ එහෙම ඉන් ඩීටේල් දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. DLL එක ඉස්කෝලේ අයියා කෙනෙක් මේ Java script එකක් මේවා කරලා කළා. පුළුවන් ඔව් ස්ක්‍රිප්ටින් වලින් තමයි මම දන්න තරමින් DLL එකක් කරන්න පුළුවන්. සර් නෝට්පෑඩ් එක මේ ඊයේ සෙටප් එකට හරවන්න පුළුවන් නේද? නෝට්පෑඩ් එකක් නෝට්පෑඩ් එකකින් මොකක් හරි ලියපු එකක් මේ exe එකක් විදිහට පුළුවන්. බැරි කමක් නැහැ. එහෙම කරන්න සර් අර Windows වලින්ම දෙන ඔප්ෂන් එකෙන් බෑ වෙනම software එකක් use කරන්න ඕනේ. අපි හරියට කෝඩ් එක ලිව්වොත් කෙලින්ම එක්ස්ටෙන්ෂන් එක චේන්ජ් කරලා කරන්න පුළුවන්. නෑ මේ අර ඒ කියන්නේ මේ notepad එකක වගේ තියෙන කෝඩ් එකක් Windows වල තියෙන ඔප්ෂන් එකෙන් මේ exe ෆයිල් එකක් කරනකොට එහෙම කරන්න බැරුවද? ඔව්. ඒ කියන්නේ කෝඩ් එකේ ලියපු එක exe ෆයිල් එකෙන් රන් වෙන්නේ නැහැ. හැබැයි bat files වගේ දේවල් නම් අපි බොහොම ලේසියෙන් හදනවා. ඔව් සර් bat file එක ලස්සනට PNG ෆයිල් එක JPG එකක් කරනවා ඒ වගේ ඒවා ගොඩක් කරනවා. සර් bat file කියන්නේ සාමාන්‍යයෙන් virus file වගේ ඒවා නේද? වෛරස්ම නෙවෙයි. bat කියන එක එන්නේ batch කියන එකෙන් කැඩලා. BATCH කියන එකෙන් මුල් ලකුණු ටික තමයි ඒගොල්ලෝ bat කියලා අරගන්නේ. සර් ලීව් උනාට කමන්නවද? ලීව් කරන්න කමන්නේ. හරි පුතේ ලීව් වෙන්න හැමෝම.
හැමෝටම good night. ඊළඟ දවසෙත් මේ වෙලාවට ලියන කට්ටිය ලියාගෙන ඉවර කරන්න ප්‍රශ්නයක් නැහැ. මන්ද ගියා